සීලොම් දෙනා සාදුකාරය දෙලා নমස්කාරය කියන පන්සල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီစိក្ខាပဒံသမာදිယာမိ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අනේක ජාති සංසාරං සන්දා විත්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සංකෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිත්තෝසී පුනගේ හන්නකාසී සම්බාතේ පාසුකා බංගා ගහකෝටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං පය මජ්ජගාති අහංගම ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ අපේ දමිත පණිධාම්බරන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි දායක පින්තුන් සියලුම දෙනා ඒකරාශී කරගෙන අද මේ උතුම් වෛශාඛ මංගල්‍ය පැවැත්වෙන 2564 වෙනි වෛශාඛ මංගල්‍ය පැවැත්වෙන අවස්ථාවේදී දවස් පුරාම විවිධ ආගමික කටයුතු සිදු කරලා ඔය පින්තුන්ගේ ජීවිතයට ලෞතර බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිට ළඟා කර ගැනීමේ අරමුණ ඇති කරගෙනයි මේ පුණ්‍යවන්ත කටයුතු වල නිරත වෙලා සිටින්නේ. විශේෂයෙන් මේ අවසාන ධර්ම දේශනාව පැවැත්වෙන අවස්ථාවේදී මේට දින කිහිපයකට උඩදී මේ පරිලෝක යන්නට යෙදුණු නිශාන්ත ලක්මාල් මහත්මාණන් සිහිපත් කරලා එතුමාණන්ගේ භවගාමී ජීවිතය
සැපවත් වේවා උපදින සසරේ කවදාකවත් මේ වගේ අකල් මරණයකට තුවාන්තරාවකට ධර්ම රෝගාබාධයකට පත් නොවේවා කියන හැඟීම බලාපොරොත්තු ඇති කරගෙන ස්වාමි දිනේ හැටියට නිශාන්ති මහත්මියත් ඒ වගේම දරුවෝ දෙන්නත් තමන්ගේ පවුලේ ඥාති මිත්‍රාදීන් සියලු දෙනා සම්බන්ධ කරගෙන මේ පින්කමේ දායකත්වයේ දරන බව මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට ඕන. අපි මේ ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද පුරපසළොස්වක බොහෝ දිනය ගැන කල්පනා කරලා බැලුවාම අපේ ජීවිතයේ ඊටාත්ම වටිනාම පුරපසළොස්වක බොහෝ දිනේ තමයි මේ වෙසක් පුරපසළොස්වක බොහෝ දිනේ. ලෝතර බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට ලදරුවෙක් හැටියට මෙලොව බිහිවීමත් ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් මහා පරිනිර්වාණයට ලක්වීමත් මේ කරුණු තුනක් මංගල සම්මත අවස්ථාවන් හැටියටයි අපි සැලකන්නේ. මේ වගේ කරුණු තුනක් සිදු වුණු එකම දිනේ තමයි වෙසක් පුරපසළොස්වක බොහෝ දිනේ කියලා සඳහන් කරන්නේ. ඒ නිසා ජාත්‍යන්තර වෙසක් දිනේ හැටියට පෞගේ කාලයේදී මේ දිනේ නම් කළා. ලෝකේ විවිධ රටවල ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවන් වෙසක් පුරපසළොස්වක බොහෝ දවසේ සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම ලාංකික ජනතාව හැටියට අපි පෞගේ වෙසක් පුරපසළොස්වක බොහෝ දිනවලදී බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන ආකාරයෙන් විවිධ ආගමික කටයුතු වල නිරත වුණත් මේ වෙසක් සමයේ භයානක වසංගතයක් ලෝපුරා පැතිරීගෙන යන නිසා අපිට මේ කටයුතු විහාරස්ථාන වලට සම්බන්ධ වෙලා කරගැනීමේ අපහසුතාවයක් තිබුණත් නිවෙස් වලට වෙලා ආගමික කටයුතු වල නිරත වෙන්න කියන එක තමයි ගෞරවනීය මහා සංඝරත්නයේ ත්‍රිවිධායක මහානායක හඳුරන වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයත් ඒ වගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ සංවිධාන වලින් මතක් කරලා තිබුණා. ඒ අනුව අද මේ ආගමික කටයුතු තමන්ගේ නිවෙස් වල ඉඳගෙන සිදු කරනු ලබනවා. අපේ දමිත හඳුරන වහන්සේ ඒ කාරණේට ටිකක් වෙනස්ව අද දවස් පුරාම ධර්ම දේශනා මාලාවක් පවත්වලා කාව්‍යමය ධර්ම දේශනාවන් පවත්වලා විවිධ පුද පූජාවන් පවත්වලා එහෙම නැත්නම් ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වල පිරිස නිරත කිරීම සඳහා මේ වැඩසටහන යොදාගෙන තිබුණා. ඒ පිළිබඳව අපි උන්වහන්සේට ඇතුළු මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාට දායකාරක ආදී සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරනවා. එමනම් පින්වතුනි අපි අද මේ උතුම් පුරපසළොස්වක බොහෝ දවසේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණමයි සිහිපත් කරන්නට ඕන. බෞද්ධ ජීවිතයක් ගත කරන කෙනාට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර වෙන සරණක් නැහැ. ධර්ම රත්නයේ සරණ හැර වෙන සරණක් නැහැ. සංඝ රත්නයේ සරණ හැර වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මේක තමයි බෞද්ධ ජීවිතයක් ගත කරන කෙනා තමන්ගේ හිත තුළ ඇති කරගන්න ඕන කාරණා හැටියට සඳහන් කරනවා. ඒ කාරණාව තුළින් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. උන්වහන්සේ විසින් දේශනා කරන්න දෙන ස්වාසූ දහසක් ධර්මස්කන්ධයේ සරණ ගියේ. උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වූ ආර්ය මහා සංඝ රත්නයේ සරණ ගියේ. පිරිසක් බවට අපිට පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබෙනවා. අපේ ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ලෝකේ බොහෝ ආගමික ශාස්ත්‍රවල පහළ වෙලා තියෙනවා. ඒ ආගමික ශාස්ත්‍රවරුන් අතර බුදුරජාණන් වහන්සේ තමයි ලෝක හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන සංකල්පය පැහැදිලි කරපු ශාස්ත්‍රවරයන් වහන්සේ. අද මේ පැවතීගෙන යන ලෝපුරා පැතිරීගෙන යන වසංගත තත්වයන් ගැන කල්පනා කරලා බැලුවත් අපිට පැහැදිලි වෙන්නේ ඒ අනිත්‍යතාවය, ඒ දුක. එනිසා තථාගත බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වුණේ නිකම්ම නෙමෙයි. බුදු කෙනෙකුට නිකම්ම ලෝ පහළ වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පිරියතු පාරමී ධර්මයන් කියනවා. ඒ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් තමයි බුදු කෙනෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. හැම කාලයකම ලෝකේ බුදුවරු නැහැ. හැම කාලයකම ලෝකේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා නැති අබුද්ධෝත්පාද කාල ඕනෑ තරම් තියෙනවා.
දැන් ඔය ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඔය පිනතුන් අහලා ඇති. දහම් සොඬ කියලා රජ කෙනෙක් හිටියා. එතුමාගේ කාල පරිච්ඡේදයේදී බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියේ. අවසානයේ තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරලා ධර්මයේ වෙනුවෙන් ජීවිතේ පවා පරිත්‍යාග කරලා බණ ඇහුවයි කියන එක තමයි මේ කතාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන මේ අවස්ථාවේදී උන්වහන්සේගේ ධර්මයේ පවතින මේ අවස්ථාවේදී අපි අපේ ජීවිතයන් ආලෝකමත් කරගත්තේ නැත්නම් අපේ ජීවිතේ නිවැරදි තැනකට ගෙනාවේ නැත්නම් අපිට ආයේ බුදුසසුනක් හමු වේද කියලා අපිට කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ලබාගත් මහා පුණ්‍යවන්ත අවස්ථාව අපේ ජීවිතය මෙලොව වශයෙන් විතරක් නෙමෙයි පරලොව වශයෙන් ජය ගන්නවා කියන හැඟීම ඇති කරගෙන අපි කටයුතු කරන්න ඕන. බෝසතාණන් වහන්සේ කෙනෙක් සම්බුද්ධත්වයේ සම්බුදු පදවිය පතාගෙන මොන තරම් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තියෙනවද මොනතරම් උත්සාහයක් කරගෙන තියෙනවද කියන එක පිළිබඳව බෝසත් චරිත වලින් පැහැදිලි වෙනවා. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ පෙර තරුණයෙක් වෙලා උප්පත්ති ලැබපු අවස්ථාවේදී මේ බුදු වෙන අදහසක්වත් තිබුණේ නැහැ. ඒ වගේම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියෙත් නැහැ. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව අවබෝධයකුත් නැහැ. එවන් කාල පරිච්ඡේදයක බොහෝම උත්සාහවන්ත ධෛර්යවන්ත පවුලක තරුණයෙක් හැටියට උප්පත්ති ලැබලා හිටිය අවස්ථාවේදී පියාණන් වහන්සේ මිය පරලෝ ගියා. පියාණන් වහන්සේ මිය පරලෝ ගියාට පස්සේ අම්මවත් ආදරයෙන් දැක බලාගෙන ඉන්න මේ තරුණ මහත්මයා එතුමා බොහෝම උත්සාහවන්ත කෙනෙක්, ධෛර්යවන්ත කෙනෙක්, හොඳ ජවයක් ශක්තියක් තියෙන කෙනෙක්. මෙතුමා කල්පනා කළා කොහොම හරි මොනවා හරි දෙයක් කරලා අම්මව ආරක්ෂා කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න ඕන කියලා. එහෙම කල්පනා කරමින් ඉන්නකොට වෙළඳ නායකයෙක් පිටස්තර රටවල් වලට බඩු අරගෙන ගිහිල්ලා විකිණීම සඳහා ධෛර්ය සම්පන්න, ශක්ති සම්පන්න පුද්ගලයන් ඒක රාශිය කරනවා. ඒ අවස්ථාවට මේ තරුණයා ගියා. මේ තරුණයා ගිහිල්ලා කිව්වා මාවත් මේ ගමනට සම්බන්ධ කරගන්න කියලා. මේ වෙළඳ නායකයා වෙලාවෙදි මතක් කළා ඔබ නෙමෙයි ඔබ වගේ 100ක් ආවා මම මේ ගමනට සම්බන්ධ කරගන්නවා. ඔබ වගේ අය තමයි ශක්තිමත් ධෛර්ය සම්පන්න අය තමයි මට අවශ්‍ය. ඒ නිසා මම ඔබ වගේ 100 දෙනෙක් ආවත් මේ ගමනට සම්බන්ධ කරගන්නවා කියලා මතක් කළා. ඒ වෙලාවේදී මෙයා බොහොම වැගෑපත් ඉල්ලීමක් කළා. ඔබතුමා මාව මේ කටයුතුට සම්බන්ධ කරගන්නවා වගේම මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා. ඒකටත් මට අවස්ථාවක් උදා කරලා දෙන්න. මගේ තාත්තා මේ පරලෝ ගිහිල්ලා. අම්මා රැක බලාගන්නේ, ආහාර පාන ටික දෙන්නේ, බෙහෙත් ටික දෙන්නේ, සලකන්නේ, උදව් උපකාර කරන්නේ මම. අම්මයි මායි විතරයි ඉන්නේ. ඒ නිසා මේ ගමනට අම්මවත් මට රැගෙන යන්න අවස්ථාව දෙන්න. ඒ වෙලාවේදී වෙළඳ නායකතුමා ඒ අවස්ථාව දුන්නා. ඒ අවස්ථාව දුන්නාම දැන් බඩු බාහිර ආදී සියලු දේවල් අවශ්‍ය ආකාරයෙන් සකස් කරගෙන ගමන පිටත් වෙනවා. බලාපොරොත්තු නොවුණු අවස්ථාවකදී මහා කුණාටුවක් ඇවිල්ලා තමන්ගේ යාත්‍රාවන් විනාශ වුණා. එක එක්කෙනා තම තමන්ගේ දී ගලවා ගැනීම සඳහා විවිධ කටයුතු වල නිරත වෙමින් මොන හරි අහුවෙච්ච දෙයක නැගලා දිවි ගලවා ගැනීම සඳහා කටයුතු කළා. මේ අවස්ථාවේදී මේ තරුණ නායකයා නැත්නම් මේ ජව සම්පන්න බල සම්පන්න තරුණයා බැලුවේ තමන්ගේ අම්මා කොහෙද ඉන්නේ කියලා. අම්මට මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ අම්මව ගාවට ගිහිල්ලා අම්මව රැගෙන තියාගත්ත තමන්ගේ කර උඩ. එහෙම තියාගෙන පීනනවා. උඩ බිමට එන්න ඕන කොහොම හරි මේ උත්සාහය මම අතහරින්නේ නැහැ. මම අම්මව රැගෙන එනවා කියන හැඟීම ඇති කරගෙන පීනගෙන එනවා. එහෙම පීනගෙන එනවා දැන් එක දිනයක් නෙමෙයි දින ගණනාවක්. එහෙම පීනගෙන එනවා. මම අර මුලින් සඳහන් කළා ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ හැමදාම පහළ වෙන්නේ නැහැ. පෙර බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච අවස්ථාවකදී උන්වහන්සේගේ ශාසනයට ඇතුළත් වෙලා ධර්මය ශ්‍රවණය කරලා බණ අහලා අනාගාමී වෙච්ච
කෙනෙක් මඹුල උප්පත්තිය ලැබලා හිටියා. බ්‍රහ්ම ලෝකයේ කියලා කිව්වහම විශාල කාලයක් ඉතින් ඒ වගේ පින් කරපු අය තමයි ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ. නමුත් ඉතින් මේ මනුස්ස ලෝකයේ අවුරුදු 60 70ක් වගේ නෙමෙයි. විශාල කාලයක් ඒ වගේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අනාගාමී පදවිය ලබාගත්ත මේ රහතන් වහන්සේ බැලුවා නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ නිරෝධ සමාපත්තියේ අතහැරපු දිනේ නිරෝධ සමාපත්තිය අතහැරපු දිනේ ඒ වෙලාවේදී කල්පනා කළා මම ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවද කියලා බලන්න ඕන කියලා. ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඊගාවට ලෝකේ බුදු කෙනෙක් බුදු පදවිය ලබන්න පුළුවන් කෙනෙක්. එහෙම පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන එන කෙනෙක් ඉන්නවද කියලා බැලුවා ඒක. ඊළඟට බැලුවා එහෙමනම් මේ බුදු පදවිය ලබා ගන්න පුළුවන් සත්‍ය සම්පන්න උත්සාහවන්ත වීරියවන්ත ධෛර්යවන්ත කෙනෙක්වත් ඉන්නවද කියලා. අන්නේ වෙලාවේදී දැක්කා මේ සත්‍ය සම්පන්න වීරියවන්ත ධෛර්යවන්ත තරුණයෙක් අම්මව මේ සප්ත මහා සාගරයේ පරක් තෙරක් නොපෙනෙන මේ මහා සාගරයේ ව්‍යසනයකටපත් වෙලා අම්මවත් තමන්ගේ කරමත තබාගෙන පීනන ආකාරය. එතුමා තමන්ගේ චිත්ත ශක්තියෙන් ආශිර්වාද කළා. මේ පුතුණන්ටත් මේ මෑණියන්ටත් දෙන්නටම ආශිර්වාද කළා. ඒ ආශිර්වාදය තරංග ඔස්සේ ඇවිල්ලා මෙයාට ලැබුණා. ඊළඟට ගොඩබිමට ආවා. ගොඩබිමට ආවට පස්සේ අර අනාගාමී ඵලලාභී බ්‍රහ්ම උතුමාණන්ගේ ආශිර්වාදයෙන් මෑණියන් වහන්සේ තමන්ගේ පුතුණන්ට කිව්වා ඔබ යම් අවස්ථාවකදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ කියලා. ඒ බෝධි සම්පාද පිරීමේ පළවෙනි අවස්ථාව අදහස් ඇති වුණේ ඒ අවස්ථාවේදී. විශේෂ අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉස්සෙල්ලා ඒක වෙන්නේ. බුදු වෙන්න විශේෂ අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉස්සෙල්ලා. ඊළඟට එතන ඉඳලා බෝසතාණන් වහන්සේ දැන් සිතින් බුදු බව ප්‍රාර්ථනා කරනවා. බොහෝ කාලයක් බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඊළඟට වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඒක 16 සංඛ්‍ය කල්පලක්ෂයක් හැටියට සඳහන් කරනවා. ඒ තරම් කාලයක් සිතින් සහ වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා. එහෙම බුදු බව ප්‍රාර්ථනා කරමින් ඉන්නකොට තමයි මුලින්ම අර දීපංකර පාදමූලයේදී නියත විවරණ ළඟා කරගත්තේ. නියත විවරණ ලැබෙන්නේ ඒකාන්තයෙන්ම අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මුවින් ප්‍රකාශ කිරීම තමයි නියත විවරණ ලැබෙන්නේ. මේ නියත විවරණ ලැබුවා දීපංකර පාදමූලයේදී. එතන ඉඳලා දසපාරමී ධර්මයන් සම්පූර්ණ කිරීම සඳහා කටයුතු සම්පාදනය කළා. ඒ කටයුතු සම්පාදනය කරගෙන ඇවිල්ලා අවසානයේදී විසතුරු ආත්මය ගත්තට පස්සේ තමන්ගේ ජීවිතයේ දාන පාරමිතාව පිරීම සඳහා අති දුෂ්කරම අවස්ථාවකට මුහුණ දීපු අවස්ථාව. මහ පොළොව පවා කම්පා වුණා කියන ඒ අවස්ථාවේ දන් දීපී. ඒ දාන පාරමිතාවන් සම්පූර්ණ කළා. අනික් පාරමිතාවන් සම්පූර්ණ කළා. මේ සියලු පාරමිතාවන් සම්පූර්ණ වෙලා සිටි අවස්ථාවේදී දැන් දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා ඉන්නේ. තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය රාජයා හැටියට උප්පත්තිය ලැබලා ඉන්නේ. ඔන්න දැන් සුදුසු කාලය ලං වීගෙන එනවා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න. සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න සුදුසු කාලය ලං වීගෙන එනවා. සක්‍ර දේවේන්ද්‍රෝ ඇතුළු දෙවිවරු ඇවිල්ලා ආරාධනාවක් කළා. මොකද්ද කළ ආරාධනාව? කාලෝ යන්තේ මහා වීර උපජ්ජ මාතුච්චයන් සදේවකං තාරයන්තු උජ්ජස්ව අමතං පදං. මහා වීරයන් වහන්සේ ඔබට මේ කාලය මොකටද මේ කාලය උදා වෙලා තියෙන්නේ? මව් කුස උපදින්න.
කාලෝ යන්ති මහාවීර උපජ්ජ මාතු කුච්ච. ඒකෙන් පැහැදිලි වෙනවා දෙවි කෙනෙකුට, බ්‍රහ්මයෙකුට, වෙනත් කිසියම් කෙනෙකුට, මිනිස්සෙක් හැර වෙන කෙනෙකුට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දිව්‍ය ලෝකයේ හිටිය මහා තේජවන්ත පුණ්‍යවන්ත බල සම්පන්න මේ දිව්‍ය රාජයාට ආරාධනාවක් කළා මව්කුස ගිහිල්ලා උපදින්න කියලා. දෙවියන් බමුණු මරුන් සහිත සියලු දෙනා මේ සංසාර සාගරයෙන් ඈතර කිරීම සඳහා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ දේශනා කරන්නට කියලා ආරාධනාවක් කළා. මේ ආරාධනාව බාරගත්තා. ආරාධනාව බාර අරගෙන නිකම්ම චුත වෙලාවේ නැහැ. මේ ආරාධනාව බාරගත්ත මේ දිව්‍ය කුමාරයා කාලේ දීපේ දේශේ කුලයේ මව කියන මේ පංච විලෝකණයන් බැලුවා. ඒව බලලා ඉවරලා කවුද Tamanගේ පුණ්‍යවන්ත අම්මා? ඒ වගේම මොකද්ද මං තෝරාගත් ප්‍රදේශය? කොහෙද මම උපදින්නේ? ඊගාවට මගේ අම්මා වෙන්නේ කවුද? මගේ කුල පරම්පරාව මොකක්ද? මේ ආදී කරුණු වශයෙන් බලලා සුදුසුම කාලය සම්පූර්ණ වෙලා හරියටම ඒ කාලය කියන එකෙන් බැලුවේ තමන්ගේ අම්මා ගේ කුසේ තමන්ට ඉන්න පුළුවන්කම ලැබෙන්නේ සියලුම බුදු වෙන බෝසත්වරු මව් කුසක උප්පත්තිය ලැබුවට පස්සේ මව් කුසක පිළිහිඳ ගත්තට පස්සේ ඒ සියලුම බෝසත්වරු හරියටම මාස 10ක් සම්පූර්ණ වෙන කල්පන. මේ මාස 10 සම්පූර්ණ වීමෙන් බෝසත් පුදුණවන් බිහි වෙනවා. දින 7යි ඊට පස්සේ මෑණියන් වහන්සේ ජීවත් වෙන්නේ තුමිය මේ පරලෝකෙ ඉල්ල කල්ලෝකෙ ඉල්ල දිව්‍ය ලෝකෙ උප්පත්ති ලැබුවා. ඒක තමයි ක්‍රමවේදය. ඒ නිසා කාලය බලලා හරියට මේ කාලය තීරණය කරගෙන තමන්ගේ මෑණියන් වහන්සේ තෝරාගෙන මායා දේවියගේ කුසේ පිළිසිඳ ගන්නවා. දසකර්ම සැවෑමෙන් පින්වත් දරුවෙකු බිහි වෙන්නේ ගහක් යට. එතකොට ගහක් යට මේ බෝසතාණන් වහන්සේ බෝසත් කුමරා පින්වත් කුමරා පහළ වෙනවා. සාමාන්‍ය සම්ප්‍රදාය අපි අම්මා කෙනෙක්ගේ කුසයෙන් බිහි වෙන්නේ විවිධ මෑණියන් වහන්සේගේ ශරීරයේ තිබුණු ඕජාව ඒ වගේම අපද්‍රව්‍යයන් අපේ ශරීරයේ ගෑවිලා ඒ වගේම මේ කන් ඇස් නාස මේ ඔක්කොගෙම මසූචි පිරিলা ඒ විදිහට තමයි උප්පත්තිය ලබන්නේ. වෛද්‍යවරු ඊට පස්සේ පිරිසිදු කරලා තමයි යථා තත්ත්වයට පත් කරන්නේ. නමුත් බෝසතාණන් වහන්සේ කෙනෙක් එහෙම වෙන්නේ නැහැ. බොහෝම පිරිසිදු තත්ත්වයෙන් තමයි මේ ලෝකයට බිහි වෙන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් දරුවෙක් උපදින ක්‍රමයට වඩා වෙනස්. මුලින් දරුවන්ගේ මෑණියන් වහන්සේගේ කුසේ සිටිය දරුවා උපදිනකොට අනික් සියලුම දෙනා අපි හැම කෙනෙක්ම ඔළුව තමයි ඉස්සල්ලාම මේ උපත්ති ලැබෙනකොට මේ එන්නේ. නමුත් බෝසතාණන් වහන්සේලා කකුල් දෙක තමයි මුලින්ම එළියට එන්නේ. එතකොට යම්මර කිසිම වේදනාවක් නැහැ. සමහර අය මොන තරම් වේදනාවක් විඳිනවද? සමහර දරුවෝ උපදින අවස්ථාවේදී ඊගාවට මිය පරලෝ යන අවස්ථාවල් පවා තියෙනවා. දරුවෝ උපත්ති ලැබුවට පස්සේ මෑණියන් වහන්සේ මිය පරලෝ යන අවස්ථාවල් පවා තියෙනවා. නමුත් බෝසතාණන් වහන්සේ කෙනෙක් උපදිනකොට එහෙම දෙයක් වෙන්නේ නැහැ. අම්මා බොහොම නිරෝගී. ඊළඟට සක්‍ර දේවේන්ද්‍රෝ මේ දරුවා බාර ගන්නවා. සතරවරන් දෙවිවරුන්ට මේ දරුවා දෙනවා. සම්දලකින් බාරගන්නේ සක්‍ර දේවේන්ද්‍ර. ඊට පස්සේ සතරවරන් දෙවිවරු විරෝධ විරූපාක්ෂ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රව මේ සතරවරන් දෙවිවරුන්ට දෙනවා. ඒ සතරවරන් දෙවිවරු ඉන්නේ මේ මනුස්ස ලෝකේ ඉඳලා උඩ තියෙන දිව්‍ය ලෝකේ චාතුම් මහරජගේ කියන දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ. ඒ අය ඔය කුම්භාණ්ඩ අමනුෂ්‍ය යක්ෂ ප්‍රේත ආදී සියලුම දෙනාට අධිපති අය. එයාලා තමයි ඒ කට්ටිය පාලනය කරන්නේ. එයාලට ඉහෙලින් යන්න බෑ. ඒ නිසා සතරවරන් දෙවිවරුන්ගේ ආරක්ෂාව මොනම හේතුවක් නිසාවත් විපතක් කරදරයක් නොවන විදිහට මේ දරුවා අම්මාගේ කුසේ සිටින අවස්ථාවේදී ලැබුණාට පසුවත් ඒ ආරක්ෂාව ඒ විදිහටම දරුවා වෙනුවෙන් ලබා දෙනවා.
එතකොට බලන්න පින්වතුනි මේ ආශ්චර්ය අద్భుත කරුණක් තමයි බෝසතාණන් වහන්සේ කෙනෙක් ලෝක පහළ වෙනවා කියන කාරණය. බෝසතාණන් වහන්සේ ලෝක පහළ වෙන අවස්ථාවේදී සමහර අපායවල තියෙනවා අඳුරේම. ලෝකාන්තරික නිරේ කියන එක අඳුරේමයි තියෙන්නේ. ආලෝකයක් වැටෙන්නෙම නැහැ. සත්‍යය ඇහෙනවා. සත්‍යය ඇහුණාට ඒක කෙනා අඳුර ගන්න බෑ. මේ ලෝකාන්තරික නිරේට පවා ආලෝකය වැටෙනවා බෝසතාණන් වහන්සේ කෙනෙක් උපදින අවස්ථාවේදී. උපදින අවස්ථාවේදී ආලෝකය වැටෙනවා. ආලෝක ධාරාවන් යනවා ඒ සියලුම ලෝකවලට. ඊළඟට තමන්ගේ පාදයේ බිම තියන්න හදනකොට නෙළුම් මලක් තිබෙනවා. නෙළුම් මල් 7ක් තිබුණා. සත්පියුමන් 7 මේ කුමාරයා ඉදිරියට වැඩම කළා. සත්වෙනි පියුම මත ඉඳගෙන කැඟිල්ලක් අරට අත ඔසවලා කැඟිල්ලකුත් ඔසවලා අග්ගෝ හමස්මි ලෝකස්ස ජිත්තෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා නක්තිදානි පුනප්පව මම මේ ලෝකයට අග්‍රම කෙනා වෙනවා. මම මේ ලෝකයට ජේෂ්ඨම ශ්‍රේෂ්ඨම කෙනා වෙනවා. ඒ විතරක් නෙමෙයි අයමන්තිමා නක්තිදානි පුනප්පව මං අය කවදාකවත් මව් කුසකට එන්නේ නැහැ. මව් කුසකට මං අය එන්නේ මේ මගේ අවසන් උපතයි කියලා සඳහන් කරනවා. එතකොට මෙහෙම හැදුණු වැඩුණු මේ කුමාරයා බුද්ධ චරිතය පිළිබඳව වෙනතුන්ට අවබෝධයක් තියෙනවා. ඊළඟට තමන්ගේ ගෘහ ජීවිතේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගාවල ඇති කරගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන ඉඳලා අවුරුදු 29ක් සම්පූර්ණ වුණු අවස්ථාවේදී රාහුල කුමාරයාත් ඉපදුනාට පස්සේ ගිහිගේ පිළිබඳව කලකිරීමක් ඇති වෙලා මේන් එහා තමන්ගේ ජීවිතයේ යම් දෙයක් හොයාගන්න තියෙනවා පුරණ ලද පාරමී ධර්මත් එක්ක ඒ දේ මම හොයාගන්න යන්න ඕන කියන හැඟීම ඇති කරගෙන ගිහිගේ අතහැරලා ගියා. ගිහිගේ අතහැරලා ගිහලා තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා විවිධ ගුරුවරු හමු වෙන්න ගියා. ඒ ගුරුවරුන්ගෙන් තමන් බලාපොරොත්තු වන නිවන හෝ විමුක්තිය සැනසීම ළඟා කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ හැම කෙනෙක්ම නේව සංඥා නා සංඥා කියන තැන නවතිනවා අයගේ ධර්මය. එතනින් ඊට පස්සේ සයන් ඒකකෝ වේ. තමන් තනියම ඇවිදගෙන යනවා. ඒ ඇවිදගෙන යන අවස්ථාවේදී උන්වහන්සේ කල්පනා කළා ශරීරයට දැඩි සැප දීලා විමුක්තිය ළඟා කරගන්න බැරි වුන නිසා දුක් දෙන්න ඕන කියලා. ඊළඟට පස්වක තවතුණු සම්බන්ධ කරගෙන නැවත දුෂ්කර ක්‍රියාව ආරම්භ කළා. වසර ගණනාවක් කරන ලදෙහිදී ප්‍රතිඵලයක් ළඟා කරගන්න බැරි වුණ තැන උන්වහන්සේ ඒක අතහැරියා. ඒක අතහැරියට පස්සේ පස්වක තවතුත් පොන්නඤ්ඤ වප්පවද්දී මහා අස්සජී කියන අයත් බෝසතාණන් වහන්සේ අතහැරලා දැම්මා. කවදාකවත් සිද්ධාර්ථ බුදු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ සයන් ඒකකෝ වේ. තමන් තනියම ඊට පස්සේ මේ ගමන යනවා. මේ ගමන ගිහිල්ලා වීණා වාදකයේ වීණා වාදනය උපයෝගී කරගෙන උන්වහන්සේ කල්පනා කළා මම මේ සත්‍ය අවබෝධ කරගන්න නම් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. මෙදුම් පිළිවෙතට යොමු වෙන්නට ඕන. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ බුද්ධ ගයාවේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ මත වජ්‍රාසනයේ මත වාඩි වෙනවා. එතකොට ඒ ස්වභාව ධර්මයේ මේ ධර්මයට ස්වභාව ධර්මයට මුල් තැන දෙමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ගහක් යටින්. අවුරුදු 45ක් ඊට පස්සේ ඔබ මම වෙනුවෙන් ධර්මයේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ ඔබට විමුක්ති මාර්ගය මට විමුක්ති මාර්ගය පෙන්වලා දෙන්නේ සංසාර දුකින් ඈතර වෙන්න ඉපදී මෙරි යන මේ ගමන් මඟ නවත්තන්න බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. සමහර අවස්ථාවලදී බොහෝම කටුක දුෂ්කර
ගමන් මාර්ගවල යමින් සත්වයින් සංසාර සුගතිය උදා කර දීම සඳහා කටයුතු කරපු ආකාරය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන්න උන්වහන්සේ විවිධ පුද්ගලයන් හමු වෙන්න කී ආකාරය පිළිබඳව සඳහන් කරනකොට අපිට පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ මිනිස්සු එයින් දුකෙන් ගලවා ගැනීමට එහෙම නැත්නම් මේ ධර්මයට අනුගත කිරීමට කොයිතරම් උත්සාහයක් ගත්තද කියන සියලු නින්දා අපහාස විඳපු අවස්ථාවල් තියෙනවා. ඒ වගේම කරුණාව, ආදරය, මෛත්‍රිය, දයාව ළඟා කරගත් අවස්ථාවල් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අටලෝ දහමත් එක්ක තමන්ගේ ජීවිතය ගොඩනගාගත්ත මිසක් මොනම වරප්‍රසාදයක් ඉදිරියේදීවත් ඒ වගේම මොනම නින්දාවක් ඉදිරියේදීවත් බුදුරජාණන් වහන්සේ ඒවට සැලුනේවත් 아무තු සතුටක් සන්තෝෂයක් ඇති කරගත්තේවත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ චරිතයේ තියෙන ලක්ෂණයක්. ඒ නිසා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දැන් අවුරුදු 45ක් ඔබ මම වෙනුවෙන් ධර්මයේ දේශනා කරලා මේ අද වගේ උතුම් පුරපසළොස්වක බොහෝ දවසකදී අර පූර්වාරාමයේ තිබුණා. ඒ වගේම ජේතවනාරාමයේ තිබුණා. තව බොහෝ විහෙර විහාරස්ථාන තිබුණා. ඒ සියලු විහෙර විහාරස්ථාන වලින් වෙන් වෙලා බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ුයනේ සල්මලින් පිරී ගිය සල්ගස් දෙකක් අතර සකස් කර ඇති විශේෂ මංචකයක් මත මහා පරිනිර්වාණයට ලක් වුණා ඒත් ගහක් යටට. එතකොට මේ බුදුදහම ස්වභාව ධර්මයට බොහොම සමීපයි කිට්ටුයි කියන එක මතක් කළේ ඒකයි. අපි ස්වභාව ධර්මයට ආදරය කරන්නට ඕන, ස්වභාව ධර්මය ආරක්ෂා කරන්නට ඕන, රකින්නට ඕන. බෞද්ධයෝ හැටියට අපි හැම අවස්ථාවකදී මේ කටයුතු අගය කරන්නට ඕන. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ ලාංකික රජතුමා ඇතුළු පිරිස බෞද්ධ පිරිසක් බවට පරිවර්තනය කරලා මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මිහිඳු මහරහතන් වහන්සේ මතක් කළා රජතුමනි ඔබතුමා මේ රටේ රජුරෝ. ඔබතුමා මේ රටේ රජුරෝ. ඔබතුමා මේ රටේ රජතුමා බවට පරිවර්තනය වෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ඔබතුමා මේ රටේ රජුරෝ බවට පරිවර්තනය වෙන්නේ නැත්නම් ඔබතුමාගේ ආරක්ෂාව පිහිට බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. ඔබතුමා මේ රටේ මිනිස්සුන්ට, සත්වයින්ට, ගහකොළ කුරුලතාවලට සියලුම දේවල් වලට නායකයා. ඒ සියලු දේවල් ඔබ ආරක්ෂා කරන්නට ඕන. අන්න ඒ නිසා ඔබගේ ආරක්ෂාව මේ හැම කෙනෙක්ම හැම සත්වයකම බලාපොරොත්තු වෙනවා කියලා මතක් කළා. ඒ නිසා ස්වභාව ධර්මය බුදුදහමත් එක්ක නිතරම කිට්ටුවෙන් ළඟින් යන දෙයක්. මේක අපි විනාශ වෙන තැනට කටයුතු කළොත් ඒක බුද්ධ ධර්මයට විරුද්ධයි. ඊගාවට කාලය විසින් ඒවට නියම ප්‍රතිඵල මිනිස්සුන්ට ළඟා කරලා දෙනවා එනවා. ඒ නිසා බෞද්ධයෝ හැටියට අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ මූලික කරුණ ගහක් යට ඉපදිලා ගහක් යට බුදු වෙලා ගහක් යට පරිනිර්වාණයටපත් වුණු බුදුරජාණන් වහන්සේගේ මේ ගුණාංගය අපේ ජීවිතවලට අපි හැම අවස්ථාවකදීම ළඟා කරගන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඔබට මට නිවන් දකින්න ධර්මයේ දේශනා කළේ ඔබේ මගේ ජීවිතේ ආලෝකමත් කර ගැනීමටයි ධර්මයේ දේශනා කළේ. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට සිහිපත් කරනවා සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේ. සාන්ත ගති පැවතුම් ඇති බුදුරජාණන් වහන්සේ අන් අයගේ සාන්ත ගති පැවතුම් ඇතිවීම සඳහා ධර්මයේ දේශනා කළා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේ. පංචේන්ද්‍රයන් දමනය කරගත් ඇස කන නාසය දිව ශරීරය කියන මේවා දමනය කරගත් බුදුරජාණන් වහන්සේ ඔබෙත් මගෙත්
මේ පංචේන්ද්‍රයන්ගේ দমনය වීම සඳහා ආරක්ෂා වීම සඳහා ඒකෙන් වැරදි වැඩක් නොවීම සඳහා ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේ බුදුරජාණන් වහන්සේ ඊතර වුණු කෙනෙක්. කොහෙන්ද ඊතර වුණේ? කාම රෝග, භව රෝග, ditthi යෝග, අවිජ්ජා රෝග කියලා සැඩපාරවල් හතරක් පිළිබඳව සඳහන් වෙනවා. මේ සැඩපාරවල් හතරෙන් ඊතර වුණු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. කාම රෝගයට අහු වුණු කෙනා ඒ සැඩපාරේ ගහගෙන යනවා. භව රෝගයට අහු වුණු කෙනා ඒ සැඩපාරේ ගහගෙන යනවා. ditthi යෝගයට අහු වුණු කෙනා ඒ සැඩපාරේ ගහගෙන යනවා. අවිද්‍යාව රෝගයට අහු වුණු කෙනා ඒ සැඩපාරේ ගහගෙන යනවා. රෝගය හැටියට සඳහන් කරේ සැඩපාරක්. දරුණු සැඩපහරක් එනකොට දැන් සුනාමිය වගේ මහා දරුණු සැඩපහරක් එනකොට මොනවද ගහගෙන ගියේ නැත්තේ? හැම දෙයක්ම ගහගෙන ගියා. විනාශ ස්වභාවයටපත් වෙලා ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න මේ සැඩපහරකට බඩු මුට්ටු ගෙවල් දොරවල් යාන වාහන සියලු දේවල් දරුණු සැඩපහරකින් කඩාගෙන බිඳගෙන විනාශ කරගෙන යනවා වගේ කාම රෝගයට අහු වුණු කෙනත් ඒ සැඩපහරට අහු වෙලා කාම රෝගේ නැමැති සැඩපහරේ ගහගෙන යනවා. එයාට නිවන දුරයි. ඊළඟට භව රෝගයට අහු වුණු කෙනා භව රෝගේ නැමැති සැඩපාරේ ගහගෙන යනවා. එයාටත් නිවන දුරයි. ඊළඟට ditthi රෝගයට අහු වුණු කෙනා ditthi රෝගේ නැමැති සැඩපාරේ ගහගෙන යනවා. එයාටත් නිවන දුරයි. අවිද්‍යාව රෝගයට අහු වුණු කෙනා අවිද්‍යාව රෝගේ නැමැති සැඩපාරේ ගහගෙන යනවා. එයාටත් නිවන දුරයි. ඒ කියන්නේ හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා මනාප හැම කෙනෙක්ම නිවන් දැක්කේ නැහැ. මනාප හැම කෙනෙක්ම නිවන් දැක්කේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේ නොදැක්ක බුදුහාමුදුරු දේශනා කරපු බණ ටිකක් අහලා අපේ ජීවිතයන් ආලෝකමත් කරගෙන අනේ උපදින සසරේදී තථාගත බුදුරජාණන් වහන්සේ මට දකින්න ලැබේවා. උන්වහන්සේ විසින් දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය මට අසන්න ලැබේවා. ඒ ධර්මය මට අවබෝධ වේවා. බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වේවා කියන හැඟීම ඇති කරගෙන තමයි අපි පින් දහම් සිද්ධ කරගන්නේ. නමුත් සසරේ ලෝතර බුදුරජාණන් වහන්සේ දැකලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාල පරිච්ඡේදයේ තුල මොන තරම් පිරිසක් අපායේ ගියාද? බුදුහාමුදුරන්ට නිඳා කරලා, බුදුහාමුදුරන්ට අපහාස කරලා, රහතන් වහන්සේලාට නිඳා කරලා, රහතන් වහන්සේලා ඝාතනය කරලා, රහතන් වහන්සේලාට අපහාස කරලා, භික්ෂුණී රහතන් වහන්සේලා දූෂණය කරලා මොනතරම් පිරිසක් අපායේ ගියාද? ඒකයි මේ සසර ගොඩාක් දිගයි කියලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා. අනමතග්ගෝයන් සංසාරෝ පුබ්බා කෝඩුම් පඤ්ඤාය. කොතනින්ද ඔබ ආරම්භ වෙලා තියෙන්නේ? කොතනින්ද මම ආරම්භ වෙලා තියෙන්නේ? කොතනින්ද මම කෙලවර කරන්නේ? කියන්න පුළුවන් කමක් නැහැ. පුණ්‍යවන්ත කෙනා මේ ජීවිතය ආලෝකමත් ජීවිතයක් බවට පරිවර්තනය කරගෙන කෙලවර කරන තැනට යන්න පුළුවන් විදිහට මාර්ගය සකස් කරගන්න. හරි අමාරුයි මේ මාර්ගය සකස් කරගන්න. ඇයි? තමන්ගේ ජීවිතයේ විවිධ කෙලෙස් ධර්ම වලින් මේ මාර්ගයේ හැම අවස්ථාවකදීම වහන්න හදනවා. අපි මාර්ගය සකස් කරගෙන එනවා. නමුත් මේ මාර්ගය වහන්න හදනවා කෙලෙස් ධර්ම වලින්. වෛරය නැති කරන්න හදනකොට සමහර අවස්ථාවලදී වෛරය ඇති වෙන විදිහේ දේවල් අපේ හිත වලට කොට නැගෙනවා. ක්‍රෝධය නැති කරන්න හදනකොට ක්‍රෝධය වැඩෙන දේවල් අපේ හිත වලට සමහර වෙලාවට කොට නැගෙනවා. මායයට අවශ්‍ය අපි නිවන් දක්කන්න නෙමෙයි. මායයට අවශ්‍ය අපි මේ සසරේ තියාගෙන ඉන්න. ඒ නිසා ලස්සන දේවල් කියනවා. බෝසතාණන් වහන්සේ මහා වීරියක් කරමින් මම මගේ ශරීරයේ ඇසිස් මස්ලේ නහර ඇට මිදුළු ගැලවිලා වියලලා ගියා. බුදු වෙලා මිසක් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන චතුරංග සමන්නාගත වීරියෙන් යුක්තව වාඩි වෙලා ඉන්න අවස්ථාවේදී බලාපොරොත්තු වුණා කොහොම හරි මේක කඩන්න ඕන. කොහොම හරි මේක අයින් කරන්න ඕන කියලා. ඒ නිසා තණ්හා රති රංගා කියන අය ඒ ස්ථානයට යොමු කරලා බැලුවා පුළුවන් මේ මනස වෙනස් කරන්න කියලා. බෑ. බෝසතාණන් වහන්සේ ඊට වැඩිය ධෛර්ය සම්පන්න ඥාන සම්පන්න ගුණ සම්පන්න කෙනෙක්. උන්වහන්සේ පුරුණ ලද පාරමී ධර්මයෙන් ඊට වැඩිය බලවත්. ඊට වැඩිය බලවත්. ඒ නිසා ඒක කරගන්න බැරි වුණා. නමුත් අපි ගාවට ආවොත් මොකද වෙන්නේ? අපි ගාවට ආවොත්
බොහොම සෙනිකයි. ඒ දේවල් අපේ හිතේ තියෙන දේවල් වෙනස් වෙනවා. අද බලන්නකො කොච්චර අය මේ ආගම දහම අතහැරලා දාලාද කියන්නේ. සල්ලි වලට, මුදල් වලට, ගේකට, සීට්ටියකට, ළමයට ලැබෙන ශිෂ්‍යත්වයකට විවිධ දේවල් වලට මේ වටිනා බුදුදහම අතහැරපු අවස්ථාවල් ගොඩක් තියෙනවා. ඒවා පිළිබඳව කතා කරන්න වෙලාව නෙමෙයි මේ. නමුත් එහෙම අවස්ථාවල් තියෙනවා ලංකාවේ එක ගම්මානයක් සම්පූර්ණ ගම්මානයක් ඉස්ලාමීය කර්ණය වෙලා තියෙනවා. අපි මුලින් කතා කළේ ලංකාවේ අය කතෝලික ආගමට බැඳෙනවා කියලා. බෞද්ධයෝ කතෝලික ආගමට හරව ගන්නවා බැඳෙනවා කියලා. නෑ අද ඉස්ලාම් ආගමටත් බඳව ගන්නවා. හැරෙනවා. ඒ නිසා නියම බෞද්ධයා බුදුන් සරණ ගිය කෙනා බුදුන් දැක්ක කෙනා හදවතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා හදවතින් ධර්ම රත්නය සරණ ගිය කෙනා හදවතින් සංඝ රත්නය සරණ ගිය කෙනා කවදාකවත් බුදුහාමුදුරුවෝ පාව දෙන්නේ නැහැ. ධර්ම රත්නය පාව දෙන්නේ නැහැ. සංඝ රත්නය පාව දෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී හරි අමාරුවෙන් අපේ හාමුදුරන් වහන්සේලා දලදා හාමුදුරුවෝ ආරක්ෂා කරගෙන ඇවිල්ලා තියෙනවා. විවිධ උපද්‍රව ඇති වෙච්ච අවස්ථාවලදී ලංකාවේ. ඒ අවස්ථාවේදී මේ සිවුරු පොටේ සංගවාගෙන හිටිය දලදා හාමුදුරුවෝ. රට අරාජික වෙලා තිබුණු අවස්ථාවක. නමුත් Tamanට ලැබුණේ මොනවද? ඒ ලැබිච්ච දේන් මුල් කොටස දලදා හාමුදුරුවන්ට පූජා කරලා තමයි වළඳලා තිබුණේ. ඒකයි ජීවිත පරිත්‍යාගයෙන් ඒව ආරක්ෂා කළේ. අද අපේ මිනිස්සුන්ට සමහර වෙලාවට මේ වගේ වටිනාකමක් නැහැ. සමහරවම මේක උමනාවක් නැහැ. සමහරව නිකන් රැල්ලට බනහන. ඊළඟට රැල්ලට ආගමික කටයුතු කරනවා. නමුත් නිවන් දකින්න ආගමික කටයුතු වල නිරත වෙච්ච පිරිස බොහොම අඩුයි. සංසාර සුගතිය උදා කරගන්න ඕන කියන හැඟීමෙන් ආගමික කටයුතු වල නිරත වෙච්ච අය බොහොම අඩුයි. ඉපදී මෙරි ගමන් කරන සංසාරික සසර ගමනක දුක් ගොඩක අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ කියන අවබෝධයෙන් යුක්තව කටයුතු කරන පිරිස බොහොම අඩුයි. ඒ නිසා පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේගේ මේ අසිරිමත් විසක් මංගල්‍යය සිදුවෙන අවස්ථාවේදී අපි අදිස්ථාන කරගන්නට ඕන අපි බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම කරන ලද දේශනාව අනුව අපේ ජීවිතය සකස් කරගන්නයි අවශ්‍යයි. දැන් බෝසතාණන් වහන්සේ හැටියට මුලින්ම කරපු ප්‍රකාශය තමයි මම මුලින් සඳහන් කළේ. අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් වෙනවා. ආයෙ මම කවදාකවත් මව් කුසකට යන්නේ නැහැ කියන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත් වුණ වෙලාවේදී අතිශය ප්‍රීතියට පත් වුණා. සොම්නසට පත් වුණා. සතුටට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ මුල්ම උදාන වාක්‍යය තමයි අනේක ජාති සංසාරං සම්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිත්තෝසි පුනගේ හන්නකාහසි සබ්බාතේ පහසුකා බග්ගා ගහකොට්ටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. හරිය සතුට සන්තෝෂයෙන් යුක්තව කියපු උදාන වාක්‍යයක්. දැන් අපිට අපේ ජීවිතේ මොනවා හරි දෙයක් බලාපොරොත්තු අපි ඉන්නවා නම් ඒ දේ අපිට ලැබෙනකොට මොනතරම් සතුටක් අපිට ලැබෙනවද දැනෙනවද? දරු සම්පත් බලාපොරොත්තු වෙටි අම්මා කෙනෙකුට දරුවා ලැබුණා කියන්නේ මොනතරම් සතුටක්. ගියක් නැති කෙනෙකුට ගියක් ලැබුණා කියන්නේ මොනතරම් සතුටක්. ඒ වගේද මේ සංසාරයේ ලෞකික සැප සම්පත් ඔක්කොම අතහැරලා දාලා තමන්ගේ ජීවිතේ කෙලවරට යන්නට නිවන නැමැති සෝය ළඟා කරගන්නට උත්සාහ දරුවෝ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන් සියල්ල ජයග්‍රහණය කරපු උත්තමයෙක් බවට පරිවර්තනය වීම. ඒ නිසා තමයි උන්වහන්සේ උදාන වාක්‍ය ප්‍රකාශ කළේ. අනේක ජාති සංසාරා නොඑක් ජාති වල මම සැරිසැරුවා. සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං. මොකටද මම මේ නොඑක් ජාති වල සැරිසැරුවේ? මේ ජීවිතය නැමැති ගේ හදන වඩුව හොයන. ජීවිතේ නැමැති ගේ හදන වඩුව හොයන්නයි මම මේ නොඑක් ජාති වල සැරිසැරුවේ. එයා හොයන්න කියලා මොකද්ද මට උනේ? සන්දා විස්සං අනිබ්බිසං
ගහකාරකම් ගවේෂන්තෝ දුක්ඛා ජාති පුනප්පුන. එයා හොයන්න ගිහලා මට උනේ නැවත නැවත දුකටපත් වෙන්න. මේ වඩුව හොයන්න ගිහිල්ලා මට උනේ නැවත නැවත දුකටපත් වෙන්න. ඇයි බැඳීම් වැඩි වෙනවා. බැඳීම් වැඩි වෙනවා, හැඟීම් ඇති වෙනවා. මේවත් එක්ක නිතර නිතර දුකටපත් වෙන්න සිද්ධ වුණා. දුක්ඛා ජාති පුනප්පුන. නැවත නැවත ඒ ජාති වල මං දුක් විඳිනවා. දුකමයි මට උරුමුනේ. ගහකාරක දීප්තෝසි. අද තමයි මම මේ වඩුව දැක්කේ. පුනගේ හන්න කාසි. මට ආපහු ගයක් හදන්න එපා. මට ආපහු ජීවියක් එපා කියන එකයි තේන්ද කියන්නේ. ගයක් හදන්න එපා. සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටන් විසංකිත. මම මගේ ගෙදර සම්පූර්ණයෙන්ම කඩලා බිනලා විනාශ කරලා දැම්ම. කැණි මඩල විනාශ කරලා දැම්ම. විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. මොකද්ද කළා කියලා කියන්නේ? මේ ගේ හදන වඩුවා හැටියට දැක්කේ තෘෂ්ණාව. සතරට බැඳ තබන්නේ තෘෂ්ණාව නිසා. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම තණ්හාව නැති කළා, තණ්හාව දුරු කළා, තණ්හාව සම්පූර්ණයෙන්ම අයින් කළා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේක තමයි මම අද මාතෘකා හැටියට ඔය පින්නතුන්ට මතක් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේක අවුරුදු 2564ක් දැන් මහා පරිනිර්වාණයට ලක් වෙලා බුද්ධ වර්ෂ. ඒතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඔබටත් මටත් දේශනා කරපු දේ තමයි මේ තණ්හාව නැති කරන්න සසර ඇල්ම සසරට ඇලුම් කරන එක ඉපදී යන ගමන නවත්තන්න දුක වේදනාව නවත්තන්න ඔබත් උත්සාහ කරන්න කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට මතක් කළේ. ඒ නිසා උන්වහන්සේ උදාන වාක්‍යයෙන් සිහිපත් කළේ එකයි මම ඒක හොයාගත්තා. මම තණ්හාව නැති කළා. තණ්හාන කය මච්චගත. මම තණ්හාව සම්පූර්ණයෙන්ම අයින් කළා. ඔබත් සම්පූර්ණයෙන්ම තණ්හාව අයින් කරන තැනට කටයුතු සම්පාදනය කරගන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙම දේශනා කළ උන්වහන්සේ අවුරුදු 45ක් ඔබ මම වෙනුවෙන් ධර්මයේ දේශනා කළා. එහෙම ධර්මයේ දේශනා කළා අවුරුදු 80ක් සම්පූර්ණ වෙච්ච අවස්ථාවේදී දැන් බුදුහාමුදුරුවෝ වයසයි. වයසයි දැන් අවුරුදු 80ක් සම්පූර්ණ වෙච්ච අපේ ආච්චි කෙනෙක් 100 කෙනෙක් දිහා බලන්නකො. ඒ තත්වයට දැන් බුදුරජාණන් වහන්සේත් පත් වෙලා. බුදුහාමුදුරුවෝ දැන් මහා පරිනිර්වාණයට ලක්වීම සඳහා උපවර්තන සල්ව වෙන බලා වැඩම කරනවා. උන්වහන්සේ ඍද්ධි බලයෙන් වැඩම කරන්න තිබුණා. උන්වහන්සේ වැඩම කළේ පයින් වැඩම කරලා උන්වහන්සේ උපවර්තන සල්ව වෙනේ සකස් කරන ලද පිරිනුවන් මංචකේ දැන් පිරිනුවන් පාන්න සූදානම් වෙලා ඉන්නේ. මේ පිරිනුවන් පාන්න සූදානම් වෙලා ඉන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට තේරුණානේ මේ රහතන් වහන්සේලා ආර්ය භාවයට පත් වුණු අය හැර අනාර්ය භාවයට පත් වෙලා ඉන්න අය. ඒ වගේම උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී මේ සිව්වනක් පිරිසෙන් පුදුන් අය ගොඩාක් ඉන්නවා. මේ ප්‍රත්‍යඥ අය හරි වේදනාවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ මහා පරිනිර්වාණය නිසා. එනිසා අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ අයට ධර්ම කරුණු ටිකක් කියලා දෙන්න ඕන කියලා. අර මුළු ත්‍රිපිටකයේම ඇතුළත් ධර්මයේ ඇතුළත් කරගෙන බුදුරජාණන් වහන්සේ මතක් කළා හන්ද දාන භික්ඛවේ ආමන්ත්‍යාමියෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේති. මානෙනි සියලු දේවල් අනිත්‍යයි. සියලුම දේවල් අනිත්‍යයි. නොපමාව කටයුතු කරන්න. ඇතිවෙච්ච හැම දෙයක්ම නැති වෙලා යනවා. නොපමාව කටයුතු කරන්න කියන එක තමයි අවසාන වශයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් දේශනා කළේ. ආයේ බුදුහාමුදුරුවෝ එක වචනයක්වත් එයින් පස්සේ කතා කළේ නෑ. උන්වහන්සේ මහා පරිනිර්වාණයට ලක් වුණා. එතකොට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් ඔබ මම වෙනුවෙන් ධර්ම දේශනා කළා. අද වගේ උතුම් පුරපතලොස්සක් බොහෝ දවසකදී
ඒ මංගල සම්මත අවස්ථාවක් හැටියටයි සැලකන්නේ. අපි සැලකන්නේ කෙනෙක් මේ පරිලෝකියට පස්සේ වේදනා බර දුක්බර අවස්ථාවක් හැටියට. නමුත් සම්බුද්ධ පරිනිර්වාණය මංගල සම්මත අවස්ථාවක් හැටියට සැලකලා තියෙනවා. ඒකයි ත්‍රිවිධ මංගල්‍ය හැටියට සඳහන් කරන්නේ. ඉපදීමත්, බුදු වීමත්, මහා පරිනිර්වාණයට ලක්වීමත්. එතකොට මහා පරිනිර්වාණයට ලක් වෙන අවස්ථාවේදී අවසාන වශයෙන් මතක් කළා නොපමාව කටයුතු කරන්න කියලා. මේක ගිහි පැවිදි අපි හැම කෙනෙක්ම තේරුම් ගත යුතු කාරණාවක් හැටියට සිහිපත් කරන්නට ඕන. අද දවසේදී බොහෝ අය සමහර ලාවට මේකෙන් බැහැරව තමයි කටයුතු කරන්නේ ගිහි පැවිදි හැම කෙනෙක්ම. ඒ නිසා පමා වීම සතරට සතර දික්වීමට හේතු වෙන කාරණයක් බවයි බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. ඒ කාරණේ අනුව අපේ ජීවිතේ නොපමාව කටයුතු කරමින් ජීවිතේ ජය ගන්න, සසර ජය ගන්න, මරණය ජය ගන්න, දුක ජය ගන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕන කියන හැඟීම ඇති කරගෙන අපේ සිස්සතන් තුළට ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිහිට, ධර්මයේ පිහිට, සංඝ රත්නයේ පිහිට ලැබේවා කියන හැඟීම ඇති කරගෙන අපි හැම කෙනෙක්ම අද මේ උතුම් වෙසක් පුර 15ක් බොහෝ දවසේ අදිෂ්ඨානයක් හැටියට ඇති කරගන්න ඕන. ඒ නිසා පින්තුනේ අද මේ විහාරස්ථානයේ තාමත්ම වටිනා පින්කමක් සූදානම් කරගෙන අපේ දමිත හාමුදුරුවෝ ඇතුළු විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා, සතර පේරුවේ දායක සභාවේ පින්නතුන්, ඒ වගේම විශේෂයෙන්ම පින්කමේ දායකත්වයේ ධර්මයෙන් මේට දින කීපයකට උඩදී මේ පරිලෝ යනට යෙදුණු නිශාන්ත ලක්මාල් මහත්මයාණන්ට පුණ්‍යානුමෝදනා කරමින් නිශාන්ති මහත්මිය තමයි අද දවසේදී මේ පින්කමේ දායකත්වයේ දරන්නේ පවුල්වල මව්පියෝ සහෝදරයන් ඥාතීන් දරුවන් සියලු දෙනා සම්බන්ධ කරගෙන. ඒ නිසා අද වගේ උතුම් පුරපසක් බොහෝ දවසකදී සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා කරලා දෙමින් ඒ පින්තුන් දායකත්වයේ ධර්මයෙන් බලාපොරොත්තු වුණේ මේ පරිලෝකීය තමන්ගේ ස්වාමි පුරුෂයාට, තමන්ගේ ඥාතිවරයාට, පියාණන් වහන්සේට, පුතණුවන් සහෝදරයාට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ නිසා නිශාන්ති මහත්මිය කල්පනා කරන්න ඕන තමන්ගේ ස්වාමි පුරුෂයා මේ පින් ගනිත්වා. ඒ වගේම මෑණියන් වහන්සේ තමන්ගේ පුතණුවන්, සහෝදර සහෝදරයන් තමන්ගේ සහෝදර මාත්මා, දරුවෝ තමන්ගේ පියාණන් වහන්සේ මේ ආදී වශයෙන් කල්පනා කරගෙන මේ පරිලෝකීය නිශාන්ත ලක්මාල් මහත්මයාණන් ප්‍රදාන ඔය පින්නතුන්ගේ නමින් මේ පරිලෝකීය, මේ ගමේ මේ පරිලෝකීය සියලුම දෙනාට, විහාරස්ථානයේ දායකකාරකාදීන් හැටියට මේ පරිලෝකීය සියලුම දෙනාට, විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ ඊ타මත්ම කීර්තිමත් ස්වාමීන් වහන්සේලා වැඩ සිටියේ විහාරස්ථානයක්. වෙලිගම ආර්යවංශ නායක හඳුරන් වහන්සේ ඇතුළු බොහොම පින්වත් ස්වාමීන් වහන්සේලා මේ විහාරස්ථානයේ වැඩ ඉඳලා තිබුණා. ඒ නිසා විහාර පරම්පරාවේ අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් එකසේ ලැබේවා. භවගාමී ජීවිතයන් වාසනාවන්ත වේවා. උතුම් නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. රට ජාතිය ආගම ආරක්ෂා කරනු ලබන්නා වූ සක්‍රබ්‍රහ්ම මහේශ්වර විෂ්ණු කතරගම සමන්දරිමුල් නාථපත්වනි දේවුරු පින් ගනිත්වා. ඔබ හැමදෙනාම විවිධ විපත් කරදර වලින් ආරක්ෂා සම්පත්තිය හැමදෙනාටම ළඟා කර දෙත්වා. දෙවිවරු පින් ලබාගෙන පැතෝ බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම මේ උදාාරතර කුසල ශක්තියන්ගේ බලයෙන් විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ දමිත හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දිගාසිරි සැප සම්පත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම අද දවසේදී පින්කමේ දායකත්වයේ දරන ශාන්ති මහත්මියටත්, දරුවන් දෙන්නටත්, මව්දෙමව්පියන්ටත් සහ සම්බන්ධ වෙලා උදව් උපකාර කළ සියලු දෙනාටත් අද මේ උතුම් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, මහා පරිනිර්වාණයට ලක්වීම කියන අසිරිමත් සම්බුදු තෙමගුල සිහිපත් කරන මේ උතුම් දවසේ අපි ළඟා කරගත්ත මේ උදාාරතර කුසල ශක්තියන්ගේ බලයෙන් අපිට උතුම් නිවනම අවබෝධ වේවා කියන හැඟීම ඇති කරගෙන කවුරු සාදු කියන්න. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ
ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ